හරි මේ වීඩියෝ කතා කරන්නේ අටේ පන්තියේ දරුවන්ට 14 වෙනි පාඩම භාගවල දෙක කොටසකින් කොටස සාකච්ඡා කරන්නේ. අපි කලින් 13 වෙනි පාඩමේදී දරුවාලට එක්ක මම සාකච්ඡා කරා භාග සංඛ්‍යා දෙකක් තිබ්බොත් ගුණ කරන්නේ කොහොමද කියලා. භාගයක් තවත් භාගයකින් ගුණ කරන්නේ කොහොමද කියලා. ඒක ඇත්තේ ගොඩක් දේවල් සාකච්ඡා කරා. पूर्ण संख्याවක් එක සෙට් එකට තිබ්බොත් කොහොමද ගුණ කරන්නේ? මිශ්‍ර සංඛ්‍යා සෙට් එකට තිබ්බොත් කොහොමද ගුණ කරන්නේ? ඔය සිද්ධි ඔක්කොම අපි සාකච්ඡා කරා. දැන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාගයක් කොහොමද භාගයකින් බෙදන්නේ, නැත්නම් පූර්ණ සංඛ්‍යා එක්ක බෙදීමකින් සෙට් වෙන්නේ කොහොමද, මිශ්‍ර සංඛ්‍යාවක් එක්ක බෙදීමකින් සෙට් වෙන්නේ කොහොමද කියලා. ඔක තමයි පාඩමේ ප්ලෑන් එක. මේ දරුවෝ කොටස් 8ක් යටතේ සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. කොටස් 8මයි තියෙන්නේ. ඔය කෑලි සෙට් කරන්න පුළුවන් ආකාර 8මයි තියෙන්නේ. ඔයාට යටතේ මම මේක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පළවෙනියටම භාගයක් බෙදෙනවා කියනවා. දැන් ගුණ කරද්දී අපි ඉගෙන ගන්නනේ ක්‍රමයක්. ගුණ කිරීමේදී භාගයක් භාගිකී ගුණ වෙද්දී හරයන් සහ ලවයන් වෙන වෙනමයි ගුණ වෙන්නේ. ඔක ඉගෙන ගන්නනේ. ඒකේ යට ඉන්න දෙන්නා වෙනම ගුණ වෙනවා, උඩ ඉන්න දෙන්නා වෙනමම ගුණ වෙනවා. ඒ අතරට පොඩි ඇඩ් එකක් දැම්මම උඩයි යටයි කැපෙන ඒවා තියෙනවා නම් ඒ කිව්වේ සාධක පොදු සාධක තියෙනවා නම් උඩයි යටයි දෙන්නම එකම සංඛ්‍යාවකින් බෙදෙනවා නම් බෙදලා ඉවර වෙලා ඉසුරු කරන්න කියලා කිව්වා. රයිට්. ඕක තමයි දරුවෝ කියලා දුන්න පිළිවෙල. එතකොට මේ පිළිවෙලට තමයි දැන් අපි හදාගෙන යන්නේ. රයිට්. දැන් යන්නේ බෙදීමට. බෙදීම කියන පාඩම පටන් ගත්තී පොඩි වැදගත් සිද්ධියක්. පොඩි නෙමෙයි පට්ට වැදගත් දෙයක් තියෙනවා. පට්ටම වැදගත්. මේ පාඩමේ අරමුණ වෙන්නේ මේක සංඛ්‍යාවක පරස්පරය. භාගයක නෙමෙයි මුලින් සංඛ්‍යාවක් කතා කරමුකෝ. පූර්ණ සංඛ්‍යාවක් කතා කරමු. සංඛ්‍යාවක පරස්පරය කියන්නේ මොකක්ද? පරස්පරය. මොකද පරස්පරය කියන එකේ මුලින් අපි ආරම්භ බලමු පරස්පරය කියන එක. මොකද්ද පරස්පරය කියන එකේ තේරුම? අදහස කියන්නකො මට. සංඛ්‍යාවක පරස්පරය කියන එකේ සංඛ්‍යාවක පරස්පරය කියලා කියන්නේ සංඛ්‍යාවක් තව සංඛ්‍යාවක් එක්ක ගුණ වුණා. සංඛ්‍යාවක් තව සංඛ්‍යාවක් එක්ක ගුණ වුණා. උත්තරේ එකයි නම් ගුණිතයෙන් ලැබෙන උත්තරේ එකයි නම් අපි යට කියනවා පරස්පර. මොකද ඔය සෙට් එක නෑ පාරක් නෑ සෙට් එක නෑ. සංඛ්‍යා දෙකක් ගුණ කරද්දී ගුණිතයෙන් ලැබෙන උත්තරේ එක නම් ගුණ කරාම ලැබෙන්න ඕන අගය එකයි. උත්තරේ එකක් ලැබෙනවා නම් ඒ එක ලැබෙන්න ගුණ වෙච්ච සංඛ්‍යා දෙකක් තිබ්බනේ. අපි හිතමුකෝ පළවෙනි එකේ ඉන්න එක්කෙනා දෙවෙනි එක්කෙනාගෙන් ගුණ කරාම උත්තරේ එකයි කියලා. එහෙනම් පළවෙනියා දෙවෙනියාගෙන් ගුණ උනේ පළවෙනියයි දෙවෙනියයි මේ සංඛ්‍යා දෙක පළවෙනියයි දෙවෙනියයි ගුණ උනේ. පළවෙනියාගේ පරස්පරය කියලා කියනවා අපි දෙවෙනියාට. ඔක අනිත් පැත්තට කාටද කියන්න පුළුවන්? දෙවෙනියාගේ පරස්පරය තමයි පළවෙනියා කියලා කියන්න පුළුවන්. ಗುಣ වෙන දෙන්නේ කියන්නේ මොනුන් හරි දෙන්නේ ಗುಣ කරන්නේ සංඛ්‍යා දෙකක් ಗುಣ කරන්නේ. ඔය දෙන්න ಗುಣ කරාම උත්තරේ එකයි. එහෙනම් මේ ಗುಣ වෙන දෙන්නගේ එක්කෙනෙක්ගේ පරස්පරය තමයි අනිත් එක. උත්තරේ එක වෙන එක පොදු සිද්ධියක්. ඒක හැමදාටම පරස්පරය ලැබෙනවා නම් ಗುಣ වෙන දෙන්නගේ උත්තරේ එකයි. ಗುಣ වෙන උන් දෙන්නේ කියනවා. එයාලගේ එක්කෙනෙක් ගත්තාම එයාගේ පරස්පරය තමයි අනිත් එක. අනිත් එක ගත්තාම එයාගේ පරස්පරය තමයි අනිත් එක. පැහැදිලි සිද්ධි. රයිට්. ඕකේ නේ කතා කරන්නේ ලියාගන්න මාතෘකාව සංඛ්‍යාවක පරස්පරය කියන්නේ. රයිට්. දැන් අපි කතා කරමු පරස්පරය කියන්නේ කරගෙන සංඛ්‍යාවක් අපි සැලකුම්කෝ දෙක වගේ. මම ගන්නවා දෙක. හරි කලබල වෙන්න එපා. දෙක කීයෙන් ගුණ කරොත්ද උත්තරේ එක වෙන්නේ. දැන් උත්තරේ එක වෙන්නයි ප්ලෑන් කරන්නේ. ඉතින් දෙකේ පරස්පරය හොයනවා කියන එක තමයි මේ නොකිය කරන්නේ. දෙක කීයෙන් ගුණ කරනවද මොකද උත්තරේ එක වෙන්නේ. දෙක කීයෙන්ද ගුණ කරන්නේ? මෙහෙම මේ විතර දෙක එකෙන් ගුණ කරොත් උත්තරේ දෙවරක් එක දෙකයි. දෙක දෙකෙන් ගුණ කරොත් හතරයි. එන්නෙන් වැඩි වෙනවනේ. දෙක තුනෙන් ගුණ කරොත් 6යි. දෙක හතරෙන් 8යි. කියන්නේ සංඛ්‍යාව වැඩි කරලා හරියන්නේ නැහැ. දෙවරක් එක ගත්ත ගමන් කියලා වෙනවනේ දෙවරක් එක දෙකයිනේ අපිට එකක් හදාගන්න. එහෙනම් එකක් හදාගන්න නම්
මෙතනට එන්න ඕනේ එකට වඩා අඩු ගන්න. ඊයෝ වේද? දැන් භාග ගුණ කරත් ඉගෙන ගත්ත සීන් එක දැන් යන්න ඕනේ උඩට. මෙයාගේ දෙකනේ එක වෙන්නේ. දෙකේම කීයක්ද එක වෙන්නේ. මේ විතරද? මංගාව දෙකක් තියෙනවා. මොනවා හරි දෙකක් තියෙනවා. මංගාව මොනවා හරි දෙකක් තියෙනවා නම් ඒකෙන් කොච්චරද දෙකක් වෙන්නේ? ඒකෙන් භාගයක් නේද? ඒකෙන් කියලා ගුණ කිරීමට අපි ඉගෙන ගත්තා. නෑ ඒකෙන් භාගයක් කියලා කිව්වේ භාගයක් කියලා කිව්වේ දෙකෙන් එකක්. මෙන්න බලන්න ලස්සන සිද්ධිය බලන්න. දෙක දෙකෙන් එකෙන් ගුණ කරාම උත්තර එකයි. බලන්න සුළු වෙන විදිහ. මෙයා සුළු වෙන්නේ දරුවෝ දෙවරක් එක බෙදීම දෙක. උඩ දෙන්න වෙනම ගුණ කරන්න කියලා කිව්වේ යට එක්කෙනා වෙනම ඉන්නවා. මෙයයි පොදු සාධක කැපෙනවනේ දෙකට දෙකේව එකයි දෙකට දෙකේව එකයි කියලා. මෙයා මේ විදිහට කැපුණාම උත්තරේ එකයි. එක්වරක් එක එකයි එකෙන් බෙදුනහම ටික එකයි තමයි. තව එකට 3. 3 නම් එක වෙන්නේ කීයෙන් ගුණ කරාම? 3 කීයෙන් ගුණ කරාම? අනේ ඉතින් දැන් දන්නවනේ එක හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ 3 කැපෙන්න ඕනේ. ඒ කියන්නේ 3න් එකයි. අනේ 3ට 3න් එකයි 3ට 3න් එකයි කියලා කැපෙන එකයි තමයි යගේ එකයි. පැහැදිලිද සිද්ධි? ඕන ගන්නකො. අපි හිතමු මෙතන 99 තිබ්බකි. 99 එක හදා ගන්නවා. එක හදා ගන්නවා. නෑ එකට 99 ගුණ කරනවා. කොච්චර එකද? 99ට 99 එකයි 99ට 99 කියලා කැපිලා ගියා. උත්තරේ එකයි. දැන් සිද්ධිය හොඳට අවබෝධ කරගන්න. දෙකේ පරස්පරය කවුද? දෙකේ පරස්පරය තමයි දෙකෙන් එක කියන්නේ. මෙන්න මෙයා තමයි දෙකේ පරස්පරය. තුනේ පරස්පරය කීයද? තුනේ එකයි. මෙන්න මෙයා තමයි පරස්පරය. 99 පරස්පරය කීයද? අනේකයට 99. පැහැදිලිද බලන්න? එහෙනම් පරස්පරය කියලා කියන්නේ ඇත්ත කතාව තේරෙන විදිහට ගත්තොත් මේකේ මේ දිග සංඛ්‍යාවේ අනිත් පැත්ත පරස්පරය කියන්නේ අනිත් පැත්ත. නැත්නම් දෙකේ අනිත් පැත්ත අනිත් පැත්ත යනවා. එක යට කියලා කියන එක යට දෙක. 3 එක යට 99 එක යට 1000 එක යට 1000. පැහැදිලිද සිද්ධිය? එහෙනම් පරස්පරය කියන්නේ යාගේ අනිත් පැත්ත කියන එක විතරමයි. රයිට්. ඔච්චරයි ප්‍රධාන වශයෙන් පරස්පරය කියන්නේ තියෙන්නේ. මේ ගත්තේ පූර්ණ සංඛ්‍යාවක පරස්පරය. තව චූට්ටක් බටර් කරන්න ඕනේ. මේක කරන්න. මේ පූර්ණ සංඛ්‍යාව දෙක කියන එක නා මෙතනදී ගුණිතය හදාගත්තී. අපි ගුණ කිරීමේදී ඉගෙන ගත්ත මේ පූර්ණ සංඛ්‍යාව මේ දෙක කියන සංඛ්‍යාව ගත්තොත් මේ දෙක කියන එකේ අදහස මේ පට්ට ලස්සන දෙක හැදිලා තියෙන්නේ. දෙක එකකින් බෙදලා. දෙක එකකින් බෙදලා කියන්නේ පූර්ණ සංඛ්‍යාව ඕන එකක් ගත්තොත් භාගයක් විදිහට ලියන්න පුළුවන්. එයා යටට එක්කෙනෙක් දාන්න. පුළුවන් දෙතර 99 ගත්තොත් පුළුවන් 99 හැදෙන්නේ කොහොමද? 99 හැදෙන 99 යට එකක් ඉන්නවා. මේ ඉන්න භාග සංඛ්‍යාවේ උඩට මාරු වෙලා තමයි පරස්පරය හැදෙන්නේ. මේ වලට පරස්පරය එක උඩට එනවා දෙක යට වෙනවා. පට්ට ලස්සන නේ සිද්ධි. 3 කියන්නේ 3 යට ඇත්තට මේක ඉන්නවනේ. මු අනිත් පැත්ත කරනවා එක උඩට එනවා 3 යට වෙනවා. 99 යට එකක් ඉන්නවනේ. එක උඩට එනවා 99 යට. උඩයට මාරු කිරීමක් සිදු වුණා. ඕකට තමයි පරස්පරය කියන්නේ. රයිට්. මේ පූර්ණ සංඛ්‍යානේ කතා කරන්නේ. වැඩගත් සීන් එකට යන භාග සංඛ්‍යාව. මම දරුවෝ ගන්නවා භාග සංඛ්‍යාව. 5න් 3. 5න් 3 කියන භාග සංඛ්‍යාව ගත්තොත් මට ඕනේ මෙයාගේ පරස්පරය. පරස්පරය ලැබෙන්නේ කොහොමද? කාගෙන් හරි ගුණ කරාම පිළිතුර එකක් වෙන්න ඕන. උත්තරේ කතාව. දැන් සීන් එක මේකට අනුව හොඳට තේරුම් ගත්තා නම් උඩයට මාරු කරලා ගුණ කිරීමක් මොනේ. ඇයි උඩයට මාරු කරලා ගුණ කරන්නේ? උඩයට මාරු කරලා ගුණ කරන්නේ මෙයා හදා ගන්න පුළුවන්. මෙතන හිටියේ 3. එහෙනම් එයා යටට යනවා. 3 කැපෙන්න නම් යටට යනවා. 5 උඩට එනවා. උඩයට මාරු නම් 3 පහළට ගියා. 5 උඩට බලන්න කැපෙන ලස්සන 3ට 3 එකයි 3ට 3 එකයි. 5ට 5 එකයි 5ට 5 එකයි. එක්වරක් එක එකයි එක්වරක් එක එකයි එක එකෙන් බෙදුනම උත්තර එකයි. ෂෝ. එහෙනම් 3ට 5 නැත්නම් 5න් 3 පරස්පරය කියලා කිව්වහම 3න් 5යි කියන බලන්න නැත්නම් 5යට 3යි කියලා කියන්න පුළුවන්. පැහැදිලිද කතාව? රයිට්. එහෙනම් භාගික පරස්පරය කියන එක හරිම ලේසි. 7න් 2 පරස්පරය ලියන්න කිව්වොත් ලේසිය පොඩි. දෙකෙන් 7 කියලා උඩයට මාරු කරන්න උච්චරමයි. හරිනේ කතාව? රයිට්. දැන් ඔයාලා දන්නවා පූර්ණ සංඛ්‍යාවක පරස්පරය ලියන්න දන්නවා. භාග සංඛ්‍යාවක පරස්පරය ලියන්න දන්නවා. තව එක අවස්ථාවක් ඉදු. මොකද අවස්ථාව? මිශ්‍ර සංඛ්‍යාවක පරස්පරය.
කොහොමද විශ්ව සංඛ්‍යාව පරස්පරයකට ෂේප් එකේ සෙට් එක ෂේප් එක බලන්න 1යි 2කින් ලියන්න කියනවා මෙයාගේ පරස්පරය එකපාරට ලියන්න එපා එකපාරට ලියන්න එපා භාගයක් තිබ්බනම් භාගයේ උඩට මාරු කරන්න නැති නැගට දැනෙනවනේ සිද්ධි භාග සංඛ්‍යාවක් තිබ්බනම් එහෙනම් මේ විශ්ව සංඛ්‍යාවක් තියෙන එක මේ තියෙන විශ්ව සංඛ්‍යාව ලියා ගන්න භාගයක් විදිහට විශ්ව සංඛ්‍යාව කොහොමද භාගයක් විදිහට ලියන්නේ විශ්ව භාගයක් විදිහට ලියුවා කියන්නේ දෙවරක් එක 2යි 1ක් එකතු වුනහම 3යි එහෙනම් මේ ඇත්ත කතාව මේ ඉන්නේ දෙවරක් එක 2යි 1යි 3යි 3 බෙදීම දෙකක් වෙයි ඔන්න මෙයා ලියුවම භාගයක් විදිහට එයාගේ පරස්පරය ගන්න එයාගේ පරස්පරය භාගයේ පරස්පරය ගන්න දන්නවනේ මෙයා උඩයට මාරු කරන්නේ අනේ 3 යට යනවා 2 උඩට එනවා 2 යට 3 2 මේ තමයි පරස්පරය පැහැදිලිද සිද්ධි ඔච්චරමයි කතාව එහෙනම් මතක තියාගන්න විශ්ව සංඛ්‍යාවක් තිබ්බොත් පරස්පරය හදාගන්න විෂම භාගයක් කරන්න ඕනේ කරලා දැන් භාගයක් ඉතින් ලස්සනයි දැන් භාගයක් ඉතින් උඩට මාරු කරන්න එහෙනම් දැන් අපි ක්‍රමයක් හදාගමු මේ ඔක්කොට පරස්පරය කිව්වහම දැනන් සිටිය යුතු එකම දේ භාග සංඛ්‍යාවේ උඩයට මාරු වෙනවා කියන එක විතරයි කෙටියෙන් මතක තියාගන්න පූර්ණ සංඛ්‍යාව දුක කියනවනේ නෑ එළවෙන්නේ දෙක කියන්නේ අපි දන්නවනේ දෙකකට එකක් ඉන්නවා කියලා අමුගේ උඩට මාරු කරන්න දැන් හරි භාගයක් ඉන්නේ හරි එහෙනම් පූර්ණ සංඛ්‍යාවත් භාගයක් විදිහට ලියලා තමයි උඩට මාරු කරන්නේ අවම මතක තියාගන්න භාගයක් ගත්තාම නම් ඉතින් අවුලක් නෑ උඩට මාරු කරන්නේ ගියමන්නේ මාරු කරන්නේ මේ ලස්සන මාරු කරන්නේ විශ්ව සංඛ්‍යාවක් තිබුණම එයා විෂම භාගයක් විදිහට ලියලා උඩට මාරු කරනවා. ඒක ක්‍රමයේ යොදා දෙන්නේ නම් භාගයක් තිබොත් භාගයේ උඩට මාරු කරනවා. උඩට මාරු කරනවා. හරේ තියනගේ ලවයට කියනවා. ලවයේ තියනගේ හරයට කියන උච්චරය කරනවා. පැහැදිලිද? දාගන්න මේ උදාහරණ කිව්වේ. hari ini cerai පරස්පරයේ සිද්ධිය දැන් අපි භාග සංඛ්‍යා බෙදනවා කොටස බෙදන්න පටන් ගන්න හදන්නේ මේක මම කතා කරන දරුවෝ වර 8ක් යටතේ එක ගානක්වත් හදන්නේ නැහැ කිව්වේ අභ්‍යාස පුතේ කියන එක ගානක්වත් හදන්නේ නැහැ උදාහරණ කීපයක් අරගෙන කතා කරගෙන යන්න කොටස් 8ම ඉවර කරලා එකපාර අභ්‍යාස වලට සෙට් බොරුවට මෙන්න අභ්‍යාස වලට කාලය දීලා තේරුම් ගන්න පොඩි සීන් එකක් තියෙන සීන් එක පැහැදිලි කරගෙන යන්න ඊට පස්සේ ඔක්කොම ගණන් ටික එකපාර අරගෙන අපි එකපාර හදලා රයිට් පළවෙනි ලියන මාතෘකාව එක කියලා දාලා ලියන මාතෘකාව එක කියලා දාලා භාගයක් पूर्ण संख्यावකින් බෙදීම භාගයක් पूर्ण संख्यावකින් බෙදීම එකපාරට මම උකට යන්නේ නැතුව භාගයක් पूर्ण संख्यावකින් බෙදීම කියන එකට මම එකපාරටම යන්නේ නැතුව චූටි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්කො මෙහෙම දැන් භාගයක් බෙදෙනවනේ पूर्ण සංඛ්‍යාව මම නිකන් උදාහරණයක් ගන්නම් මෙන්න මෙහෙම මෙන්න භාග සංඛ්‍යාවක් මම ලිව්වා මෙයා බෙදන්න හදන්නේ දරුවෝ पूर्ण සංඛ්‍යාවකින් පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් විදිහට මේක නිකන් අර ඇඟට දැනෙන විදිහට රූපයකින් ගමුකෝ භාගයක් මෙහෙම ගන්නකො මම කාත් එක්ක හරි චොක්ලට් එකක් ෆුල් එකක් දෙකට බෙදාගෙන අපි දෙන කන්න සූදානම් වෙනවා හරිද මමයි යාළුවෙකුයි චොක්ලට් එකක් දෙකට බෙදාගෙන කන්න සූදානම් වෙනවා දැන් චොක්ලට් එක දෙකට කැඩුවා හරි මැදින් දෙකට බෙදුවා මට එක කෑල්ලයි අරයට එක කෑල්ලයි මට කොච්චරද හම්බෙන්නේ පොඩ්ඩක් ඒක කලබල වෙන්න දෙන්නකෝ දැන් මෙන්න තියෙන චොක්ලට් එක හරි මෙන්න චොක්ලට් එක දරුවා හරි මැදින් දෙකට බෙදන්නේ මට දැන් කොච්චරක් හම්බ වෙනවද
මට හරියටම භාගයක් හම්බ වෙනවා. හරියටම භාගයක් කියන්නේ සම්පූර්ණ චොක්ලට් එකකින් ප්‍රමාණය ගත්තොත් දෙකකින් එකක් හම්බ වෙනවා. මට හරියටම දෙකකින් එකක් හම්බ වෙනවා. මෙන්න මේ වගේ කොටසක් හම්බ වෙනවා. මේ මට හම්බ වෙන කොටස දැන් අපි දෙන්න බෙදාගෙන ඉවරයි. खंड लෑස්ති වෙද්දි කවුරු හරි මගේ තව යාළුවෙක් මගේ යාළුවෙක් දැන් අර පොර හඳුනන්නේ නැහැ. දැන් අපි කන චොක්ලට් එක අපි දෙන්න බෙදාගන්න මම තව එක්කෙනෙකු ඊයකා හඳුනන්නේ නැති මගේ යාළුවෙක් එනවා. වෙන්න පුළුවන් සිද්ධි. දැන් හිතන්නකො ඉස්කෝලේ ළමයි දෙන්නෙක් වැඩේ බෙදාගන්නේ. එතකොට දැන් මට කෑල්ලක් හම්බුනාට පස්සේ දැන් කන්න හදද්දි මගේ දහම් පාසලේ යාළුවෙක් එනවා. අරු දහම් පාසල් යන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් මේක බෙදා ගන්න වෙන්නේ මමයි මගේ යාළුවා. මගේ එක දෙන්න ඕනේ. යාළුවට දෙන්න ඉතින් ආයෙ උදන්නේ නැති කෙනෙක් දෙන්න අමාරුයි. දැන් කියන්න බෑ ඉන්නේ. ඒක හිතන්න එපා. දැන් මගේ චොක්ලට් කෑල්ල මගේ කොටස මෙන්න මේක මං ගාව තියෙන්නේ. ඒක මේ යාළුවත් එක්ක මම දෙකට බෙදා ගන්නවා. ඒ යාළුවේ කාවන දැන් මං ගාව වාගේ තිබ්බි. මේක දෙකට බෙදලා මෙන්න මේ හරියට කතාව මට දැන් ඇත්තටම හම්බෙන්නේ මෙන්න මේ වගේ කෑල්ල මෙන්න මේ වගේ කොටසක් හම්බෙන්නේ ඒක කොච්චරක්ද කියලා බැලුවොත් සම්පූර්ණ චොක්ලට් එක කොච්චරද ඇත්තටම මම කාලා සමාන කැලි 1 2 3 4යි නම් මේ කාලා තියෙන්නේ චොක්ලට් එකෙන් 4න් එකයි මම කාලා තියෙන්නේ පැහැදිලිද කතාව පැහැදිලි සිද්ධි හොඳට පැහැදිලි වෙන්න ඕනේ දැන් සිද්ධි මං කෑවේ දරුවෝ 4න් එකයි. ඕක ගාන විදිහට හදන්නේ කොහොමද? ඕක තමයි පට්ට වැඩගත්තේ. පට්ටම වැඩගත්තේ ඕක ගාන විදිහට හදන්නේ කොහොමද? දෙකෙන් එක බෙදෙන්න ඕනේ දෙකට. දෙක කියන්නේ මේ පූර්ණ සංඛ්‍යාව දෙක කියන්නේ අනේ මෙයා යට එක්කෙනෙක් ඉන්නවා. ඕක මතක තියාගන්න. පූර්ණ සංඛ්‍යාව දැක්ක ගමන් භාගයක් විදිහට ලියන්න ලස්සනට. right? එනවා බෙදන්න හදන්නේ හොඳට මතක තියාගන්න. මේ පරස්පරය කියලා එකක් ඉගෙන ගත්තේ වාග ඔය විදිහට තියාගෙන බෙදලා උත්තරේ ගන්න බෑ. හොඳට තේරුම් ගන්න මම වචනයක් කිව්වා. බෙදලා උත්තරේ ගන්න බෑ. ඉතින් බෙදන්න කියනවා ඔව් බෙදන්න බෑ ඉතින්. අර දීර්ඝ බෙදීම දාලා බෙදන්න බෑ ඉතින්. මේක බෙදන්න බෑ භාගය. වාතයි බෙදන්න අමාරුයි. අමාරු ලියන්න බෑ කිව්වියක් නැහැ. ඒ නිසා ලීසි ක්‍රමයක් පාවිච්චි කරනවා. අපි මෙයාව ගුණ කරනවා. මේ භාග මේ බෙදීමේ ලකුණට පිටිපස්සේ තියෙන එක්කෙනාගේ පරස්පරය. එතනම් දෙකෙන් එක හිමවනේ. හරි. දරුවෝ ගුණ කරනවා කියලා කිව්වේ බෙදීමේ ලකුණේ නම් ගුණ කිරීමක් වෙනවා. ඒ ගුණ කරන්නේ බෙදීමේ ලකුණට පිටිපස්සේ හිටිය සංඛ්‍යාවේ දෙක හිටියේ දෙකේ පරස්පරය. දෙකේ පරස්පරය කියන්නේ එක උඩට එනවා දරුවෝ දෙක යට වෙනවා. බලන්න කොච්චර ලස්සනද දාන්නේ කියලා. දැන් ආයේ ගොම්පාට් සිද්ධියක් තියෙන ගිය සතිය ඉගෙන ගත්ත කොටස් ටික එහෙමමයි භාග සංඛ්‍යා ගුණ කිරීම. උඩයට කැපෙනේව ඉන්නවනම් අවල දාන්න සුළු කරන්න. දෙකට දෙක කැපුවේද? විශ්තු වැඩ කරන්න එපා දෙන්නම් බිම ඉන්නේ පහළ ඉන්නේ. උඩයි යටයි තමයි කැපෙනේව තිබ්බොත් කවන්න පුළුවන්. එහෙනම් සුළු කරගමු. එක්වරක් එක එකයි දෙවරක් දෙක හතරයි. එහෙනම් අවසාන උත්තරේ ගත්ත එක උඩට එකයි යටට හතරයි. මෙන්න මේ අගේ මහ පැහැදිලිද? රූප සටහනක් දාගන්න. මෙන්න දාගන්න පළවෙනි ගාන විදිහට මෙයාව දාගන්න. පැන්සලෙන් වගේ දාගන්න මෙයා යට දෙකක් ඉන්නවා. දෙක විතරක් දැක්කම දුක හිතනවා. දෙකේ පරස්පරය කියව නැඟට දැනෙන්නේ නැහැ. වෙයි දෙක යට එකක් ඉන්නවා. දෙක පූර්ණ සංඛ්‍යාවක් අපූර්ණ සංඛ්‍යාවට එකක් ඉන්නවා කියලා භාගය දැක්කම ෂෝ උඩට පාක් කරන්න විතරයි. ඒ නිසා ඊසි වැඩේ මෙතනින්ම කරගන්න. ඒක වැඩි ගොඩක් දුරට ඉවරයි. රයිට් හදාගන්න.
right හරි නේද තව එක උදාහරණයක් බලමු මෙන්න මේ නිසා අපි ගමු 7 බෙදීම 3 ලියපු ගමන් එකට දැනෙන්න ඕනේ මතක් වෙන්න ඕනේ පූර්ණ සංඛ්‍යාව දැක්ක ගමන් යට එකක් ඉන්නේ ඔච්චරයි භාග බෙදන්න බෑ ගුණ කරන්නයි හදන්නේ මේ බෙදීමේ ලකුණ ගුණ කිරීමක් කරන්න ෂෝ කරනවත් එක්කම පිටිපස්සේ කාගේ උඩයට මාරු කරන්න පරස්පරය ගන්න පරස්පරය එහෙනම් මේක ලියුව හැකි 7න් 2 ගුණ කිරීම එක උඩට එනවා 3 පහළට යනවා එහෙනම් උත්තරේ ගත්ත හැකි දෙවරක් 1 2යි 7 වරක් 3 21යි 21න් 2යි ෂෝ වැඩි කරයි පැහැදිලි සිද්ධිය පොඩි සිද්ධියක් තියෙන ලොකු සිද්ධියක් චූටි සිද්ධියක් දැන් ඉතින් මේක පොඩි හැල්ලක් ලියන්න පුළුවන් සිංගල් හැල්ලක් ලියන්න පුළුවන් කොහොමද ලියන්නේ මොකද්ද ලියවෙන්න ඕන අනේ භාග බෙදන්න නම් බෑ එහෙනම් කරන්න ඕනේ බෙදන්නේ කාගෙන්ද බෙදන්නේ මෙයාගෙන් මෙයාගෙන් බෙදන්නේ මෙයාගෙන් බෙදන්නේ මේ බෙදන එක්කෙනාගේ පරස්පරයෙන් ಗುಣ වෙන්න තමයි ඕනේ ඔක තමයි ඇත්ත කතාව හැබැයි මම ඕක කොහොම කියනවට කැමති නෑ මම කැමති මෙහෙම කියනවා බෙදීමේ ලකුණ ගුණ කිරීමක් කරන්න පිටිපස්සේ කාගේ උඩයට මාරු කරන්න. එහෙම මතක තියාගන්න. දැන් ගාඩ හදන ක්‍රමයක් නෙවෙයි. අර වැල් වටාරක් කතා ගොඩක් කියලා වැඩක් නැහැ. පරස්පරයෙන් ගුණ කරන්න කිව්වම බෙදීමේ ලකුණට මොකද වෙන්නේ? කාගේ පරස්පරයද? ඕවා මතක් කර කර ඉන්න වෙලාවේ එකපාර ක්‍රමයක් හදාගන්න. බෙදීමේ ලකුණ දැක්ක ගම ගුණ කිරීමක් කරන්න. හරිනේ? ඊට පස්සේ ලකුණට පිටිපස්සේ ඉන්න කෙනාගේ බෙදීමේ ලකුණට පිටිපස්සේ ඉන්න භාග සංඛ්‍යාව මොකක් හරි භාගයක් ඉන්නවා. ඔය ඉන්නේ කාගේ උඩයට මාරු කරා. ඉවරයි කතාව. ඉවරයි මුළු පාඩමම ඉවරයි. ඇත්තටම ඉවරයි. දැන් හැබැයි සිද්ධිය මේකේ අවස්ථා ගොඩක් තියෙනවා. දැන් මේ කතා කරේ භාගයක් පූර්ණ සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් භාගයකින් බෙදෙනවා. ඊළඟට මිශ්‍ර සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදෙන්න පුළුවන්. මිශ්‍ර සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් නෙවෙයි පූර්ණ සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින්. මිශ්‍ර සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාව. ඕම දෙපැත්තට ගත්තා. භාගයක් භාගයකින් ගත්තා. භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක්. මිශ්‍ර සංඛ්‍යාව භාගයකින්. මිශ්‍ර සංඛ්‍යාව මිශ්‍ර සංඛ්‍යාව. කොටස් ගොඩක් තියෙනවා. ওই විදිහට තමයි කොටස් 8ක් එනවා. නැත්නම් තියරි ඔච්චරමයි. පාඩම ඇත්තටම ඉවරයි. රයිට්. යන්න අපි ඊළඟ කොටස් වලට දාගන්න මේ උදාහරණය දාලා තියාගන්න. දෙවෙනි කොටස 2 කියලා දාලා මාතෘකාව දාගන්න. මේ පළවෙනි එකේ කතා කරේ භාග සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් 2 කියලා දාලා මාතෘකාව. දෙවෙනි එක පූර්ණ සංඛ්‍යාව භාගයකින් බෙදී. පූර්ණ සංඛ්‍යාව භාගයකින් බෙදී. පූර්ණ සංඛ්‍යාව භාගයකින් බෙදී. මම ලොකුවට කතා කරන්න කාලය ගන්න නැහැ. මම මෙන්න මෙහෙම උදාහරණයකට දරුවෝ මම ගන්නවා 4 බෙදීම 3 හරි කලබල වෙන්න එපා මේක අනිත් පැත්තදී භාගයක් තිබ්බා බෙදුණා පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා බෙදෙනවා භාග සංඛ්‍යාවෙන් ඔච්චරයි ඔච්චර දැන් එනම් බෙදීමේ ලකුණ පළවෙනියට ගුණ කිරීමක් කරන්න ඕකනේ මම කිව්වේ 4 හිම මම හිතපු පාඩුවේ බෙදීමේ ලකුණ ගුණ කිරීමක් කරන්න කරනවත් එක්කම පිටිපස්සේ කාගේ උඩයට මාරු කරන්න. පිටිපස්සේ කාගේ උඩයට. ඒ මොකක්ද ඒක පරස්පරය ගත්තේ. පරස්පරය. right. උඩයට මාරු කරන්න. එහෙනම් මෙතනට 3යි යට 2යි. 4 වරක් 3 12යි 12ට 1යි. 12ට 1යි කියන්නේ 12 එකෙන් බෙදුනහමගේ 12ම තමයි දරුවෝ එනම් උත්තරේ 12යි උත්තරේ කතාව. හරිනේ. පැහැදිලිද කතාව? උත්තරම තව එකට. පහ බෙදීම පහින්තු මාරු යකෝ පහටම කපන්න පිස්සු කෙලින්නේ බා බෙදීමේ ලකුණක් දෙන්නේ කපට කොට මේවා මුකුත් කරන්නේ ගුණිතයක් තිබ්බොත් විතරයි උඩයට කැපෙනේවා තියනවද කියලා බලන්නෙත් රයිට් බලන්නවත් එපා කිව්ව වැඩේ විතරක් කරන්න බෙදීමේ ලකුණ පළවෙනියට ගුණ කිරීමක් කරමු එහෙනම් 5 ගුණ කිරීම රයිට් ගුණ කිරීම දාපු ගමන් ආයෙත් ලියන්න එපා වැරදිලා කියන්න එපා උඩට මාරු කරලා ලියන්න. එහෙනම් 3 පහළට එනවා 5 උඩට එනවා. 5 වරක් 5 25යි යටට 3. පට්ට ජාට මේ උත්තරේ කියන්න එපා කියන්නම එපා. ඒ මොන සංඛ්‍යාවක්ද තියෙන්නේ කියන්නකො.
යටට වඩා උඩ ලොකුයි. ඒ කිව්වේ විෂම භාගයක් තියෙන. උත්තර අපිට බෙදන්න, ගුණ කරන්න, එකතු කරන්න, අඩු කරන්න කියලා කොකෝ පාට් එකේ දුන්නේ නැහැ ප්‍රශ්න එකක්වත්. ඔක්කොම ආයේ සුළු කරන්න කියලා. සුළු කරන්නේ නම් මේක සුළු කරන්න. සුළු කරන්න කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට తీරන නතර කරන්න. තුනේ ඒවා කීයක් තියෙනවද 25ට? කීයක් තියෙනවද? ඇත්තටම කීයක් තියෙනවද? 8 වරක් 3 24 8ක් ගන්න පුළුවන් 8ක්. 24යි දරුවෝ එකක් ඉතුරු වෙනවා 25 වෙන්නේ කියන්නේ. 8යි 3න් 1යි කියලා උත්තරේ නතර කරගන්න. ඔච්චරමයි කතාව. ඔච්චරමයි කතාව. ඉවරයි. නැති වෙන කොටසිය බෙදාගන්න මේ උදාහරණය. Right, lihat tunggu මාතු කවුරු lihat tunggu මාතු කවුරු දැන් කොම්පාරසිය අය මට කියලා දෙන්න ඉතින් දැන් පට ගාලා කරගෙන යනවා කොටස ඉවරයි තුන්වෙනි එක දාගන්න තුන භාගයක් භාගය කියන්නේ දැන් පූර්ණ සංඛ්‍යාවත් එක්ක දෙපැත්තටම සීන් කරලා ඉවරයි දැන් භාගම දෙකක් ගත්තොත් කොහොමද වෙන්නේ කියලා ඉවරයි එහෙනම් පහෙන් දෙක බෙදීම දෙකකින් කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. ගන්න දෙකකට කලබල වෙන්න එපා. හදිස්සි වෙන්න එපා. බෙදීමේ ලකුණ පළවෙනි පියවර ගුණ කිරීම කරන්න. ඉස්සරහ එක එහෙම්මමයි දරුවෝ. ඒකට හැමදාට මේක එහෙම්මමයි ඉස්සරහින් එක නෑ එහෙම්මමයි. ගුණ කිරීමක් කරනවත් එක්කම පිටිපස්සෙන් කියලා උඩට පාර කරන්න. පිටිපස්සෙන්. දෙක උඩට යනවා එක යට. එහෙනම් දෙවරක් දෙක හතරයි. යට පස්වරක් එක පහයි. පහෙන් හතරයි. උච්චරයි. උච්චරම right. තව එකක් බලමු. හතෙන් හතර බෙදී අපි ගමු 14 බලන්න සිටිය දැන් බෙදීමේ ලකුණ ආයෙත් ගුණ කිරීමක් කරන්න කලබල වෙන්න එපා ඉස්සරහා භාග සංඛ්‍යාව එහෙමමයි බෙදීමේ ලකුණ ගුණ කිරීමක් කරන්න හරි මෙයාගේ උඩට ගුණ කිරීම කරන්නේ උඩට මාරු කරන්න. දාපු ගමන් මාරු කරලා එළියට යනවා. 14ට පහ. ෂුක් කරේ. ඉවරයි. උඩට තියෙන දැන් ගුණිතය ආවට පස්සේ චෙක් කරන්න ඕන දේවල් තියෙනවා. දැන් මේකේ නම් උඩට කැපෙනවා තිබ්බේ නෑ. ඒකයි සුළු කරන උත්තරය. මේකේ නැද්ද උඩට කැපෙන්නේ? තියෙනවා නේ. තියෙනවා. මොනවද තියෙන්නේ? 7යි 14යි වස්තලස්සකයි. 7ට 7 1යි 14ට 7 1යි. ඔච්චරයි කැපෙනවා දී කායි කොයි සෝඩස්. නැත්නම් සුළු කරගත්ත හැකි උත්තරේ දාන්න පුළුවන් කීයේ කියලා. උත්තරේ දාගත්ත හැකි අපිට 4ව 2 කියන්නේ දරු 8යි 1 වරක් 5 කියන්නේ 5යි 8ට 5. අනේ මේ නතර කරන්න එපා හරිම කැතයි. හරිම කැතයි. ඒ ඉස්සලා වගේම උඩ ගන්න වැඩි. ඒක මොන සංඛ්‍යාවද මේකේ? විෂම භාගය. විෂම භාගය. චාට් වලින් විෂම භාගය. ඊට සුළු කරලා දාගමු උත්තරේ. 8 ඇතුලේ 5 ගුණවල 1යි එහෙනම් පස්වරක් එක 5යි තව 3ක් ඉතුරුයි 3ක් ඉතුරුයි ඒක තමයි කරන්නේ. යටට හරය 5මයි දරුවෝ 1යි 5න් 3යි උත්තර ඉවරයි. දාගන්න ගන්න දෙන්න කරන්න. දැන් හතරවෙනි කොටසට දැන් ආගන්නවා පිළිලා පූර්ණ සංඛ්‍යාවකේ භාගිකුයි ආව ඕකේ මඩින් කතාවට භාගිකුයි පූර්ණ සංඛ්‍යාව ඕ මතක තියාගන්න බා වැරදුනොත් මතක තියාගන්න මම නිකන් කියයි ඊට පස්සේ භාගිකුයි ආව ඕක ගත්තේ දැන් යනවා මිශ්‍ර සංඛ්‍යාවක් ප්ලග් කරන්න මේකට
පළවෙනියටම භාගවලට සෙට් වෙන කලින් මිශ්‍ර සංඛ්‍යාවකුයි පූර්ණ සංඛ්‍යාවකුයි ටික ලියන මාතෘකාව 4 කියලා දාලා 4 කියලා දාලා මාතෘකාව ලියන්න. පූර්ණ සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදීම. පූර්ණ සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදීම. බලන්න මෙන්න ලස්සනයි ගන්න. ලස්සනම ලස්සන. පූර්ණ සංඛ්‍යාවක් දිනව බෙදෙනවා මිශ්‍ර සංඛ්‍යාව. මිශ්‍ර සංඛ්‍යාව පළවෙනියටම හදාගන්න විෂම භාගයක් විදියට. මම කිව්වනේ පරස්පරයකට දෙකිව්වම භාගයක් විදියට ලියන්න කියලා. පූර්ණ සංඛ්‍යාවක් සෙට් වෙච්චරම යට එක දාගත්තනේ. ඒක බෙදීම ලකුණට පස්සේදී මම මේ කතා කරන්නේ. බෙදීම ලකුණට පස්සේදී ලීසි වෙන වැඩක් කරගත්තා නේද? දැන් බෙදීම ලකුණට පස්සේ මේ වගේ එකක් ඉදි පළවෙනි පියවර වෙන්න ඕනේ. මම හරි කැමතියි ඔයාලා මේක ලියනවා නම් සමානයි 3 බෙදීම මම පහලට ලියන්න ඔයාලට වැඩි පැහැදිලි වෙන්න. මෙයා විෂම භාගයක් කරලා. දෙවරක් එක 2යි 1යි 3යි හොඳයි බෙදීම 1. දැන් මේ ගණන මොන ගොප්පාටයක්ද කියන්නේ? මිශ්‍ර සංඛ්‍යාව අයින් වුණානේ. මිශ්‍ර සංඛ්‍යාව අයින් වුණා. ඒ වෙනුවට භාගයක් එනවා. දැන් ගණන ආයේ පූර්ණ සංඛ්‍යාව භාගයකින් බෙදීම එමමයි. එහෙනම් බෙදීම ලකුණ ගුණ කිරීමක් කරා. 3 ඉස්සරහ සාමාන්‍ය විදිහට මෙයාගේ උඩයට මාරු 2 උඩට එනවා 3 යටට එනවා. යපනේ කපන්න දරු 3ට 3 1යි 3ට 3 1 සීන් වෙලා ගියා ඉවරයි සිද්ධි. දෙවරක් එක 2යි එකෙන් බෙදුනම දෙකම තමයි උත්තරේ 2යි. පැහැදිලිද බලන්න. බොම් පාට් කියලා දෙකමනේ. රයිට්. තව එකකට යන්න. තව එකක් ගන්නවා. 5 බෙදීම 2යි 3ෙන් 2. කලබල වෙන්න එපා. මූලික පියවර නැවතත් සුපුරුදු පරිදි මෙයා ලියන්න විෂම භාගයක්. ඒක නම් 5 බෙදීම දෙවරක් 3 6යි 2යි 8යි 8යට 3. දරුවෝ බෙදීමේ ලකුණ ගුණිතයක් කරන්න ගුණ කිරීමක් කරන්න. නම් 5 ගුණ කිරීම මෙයා උඩට මාරු වෙනවා දරුවෝ 3 උඩට එනවා යට 8. සුළු කරගමු 5 3 15යි 15 යට 8. දැන් මොකක්ද ආයේ උත්තරේ? විෂම භාගය. උඩේ එක්කෙනාට කොයි ආයෙත් සුපුරුදු සිද්ධි. 8 ඒවා කීයක් තියෙනවද? 8 1යි තියෙන. 8 වරක් දෙකට යන්න බෑ 16. නම් මෙතන 7ක් ඉතුරුයි. 1යි 8න් 7යි කියලා උත්තරේ ගත්තා. ඒක උත්තරේ. හරි නේද කතාව? දාගන්න එක දාගෙන ඊට පස්සේ මේක දාන්න. මේ ඊතන දාන්නේ වරවුම් කරන්නේ මේ විදියටම දාගෙන පොට්ට වැඩලා. right ඊයම් පස්වෙනි කොටසට ලියන මාතෘකාව දරුවෝගේ මනින් පැත්තට එකක් බලමු එකක් මේකේ මනින් පැත්තට මිශ්‍ර සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම ලියන පස්වෙනි මාතෘකාව පස්වෙනි මිශ්‍ර සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම පතක පාඩසිතියයි මිශ්‍ර සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම මිශ්‍ර සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම right ගණන් 3යි 2කින් 1 බෙදීම 2 කලබල වෙන්නම එපා දරුවෝ ගානක් ඇතුලේ අපි භාග ගුණ කිරීමේදී හොඳට ඉගෙන ගත්තා කලින් පාඩමේදී හොඳට ඉගෙන ගත්තා මිශ්‍ර සංඛ්‍යාවක් තිබ්බොත් මුලින් භාගයක් කරන් ඉන්න කියලා නිකියු එහෙනම් ඒ නීතිය ඒ විදිහටම කරමු අපි ඒකේ විදිහටම කරමු දෙවරක් තුන 6යි 1යි 7යි එහෙනම් 7 බෙදීම 2 බෙදීම 2 කලබල වෙන්න එපා පියවර කඩන්න එපා ඔය විදිහටම ලියන්න හරි දැන් බෙදෙන එකට සීත් කරමු දැන් පූර්ණ සංඛ්‍යාවකින් තමයි බෙදෙන්නේ කියන්නේ පූර්ණ සංඛ්‍යාවේ යට එකක් ඉන්නවා ඕක මාර වැදගත් ඕක අනිවාර්යෙන් ගන්න උඩ
උඩට මාරු කරද්දී ඇඟට දැනෙන්න පේනවා මේක. නැත්තම් යටේ කොළොයි හරි ඉවරයි. හරි. දැන් මේ බෙදීමේ ලකුණ උඩ කිරීමක් කරන්න. හරි. දැන් උඩ කිරීමක් කරන්න. මෙයාගේ උඩට මාරු කරනවා. ඔච්චරයි. right. සුදු කරගත්ත හැකි නම් හත බෙදීම දෙක ಗುಣ වෙන්න ඕනේ දරුවෝ. එක උඩට එනවා දෙක යට යනවා. හතරක් එක 7යි යටට දෙවරක් දෙක 4යි. සුළු කරලා උත්තරේ ඉවර කරමු ලස්සනට. 4 ඒවා එකක් තියෙනවා තව කැලි 3ක් ඉතුරු වෙනවා එතකොට 1යි 4යි 3යි කියලා උත්තරේ ගත්තා. පැහැදිලිද මතක? හරියට සිද්ධි ඔච්චරම තමයි. ඔච්චර. ආයෙත් ත්‍රිහක් මම කතා කරන්නේ නැහැ ඔය කොටස. දැන් මේ දාන්න. දැන් මේ කරේ මිශ්‍ර සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවත් එක්ක සෙට් කරපු එකට. හරි. දැන් යන්න හදන්නේ භාගය මිශ්‍ර සංඛ්‍යාවත් එක්ක සෙට් කරන්න. දැන් කොටස් කීයක් භාග කියලා ගන්නනේ. හරි. දාන්න මාතෘකාව දාලා ලියන්න. භාගයක් මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදී භාගයක් මිශ්‍ර සංඛ්‍යාවකින්. right. මම දරුවෝ මෙහෙම උදාහරණයක්. 7න් 6 බෙදීම 1යි 3න් 1. හරි. බලන්න. පළවෙනියටම මෙතන තියෙන මේ කැත සංඛ්‍යාව මිශ්‍ර සංඛ්‍යාව භාගයක් කරගන්න. පළවෙනි පියවර. ඕක ඉතින් හැම එකටම පොදුයි මිශ්‍ර සංඛ්‍යාව දැක්කොත් විෂම භාගයක් කරගෙන ඉන්නේ. 7න් 6 එහෙමමයි. බෙදීම ලකුණේ හැමමයි 3 එක 3යි 1යි 4යි යටට 3යි. දරුවෝ බෙදීම ලකුණ ගුණ කිරීමක් කරන්න මම ඉන්නකොට දැන් මේ ගාන බැලුවොත් ගොම්පාට මාතෘකාවක් ලියුවට මෙයා භාගයක් කරගත්ත පස්සේ භාගයකින් බෙදීම නේදී. කොහොමද? ඔච්චර ඉවරයි කතාව ඉවරයි. ආයිනේ අර පළවෙනියට ඉගෙනගත්ත කොටස් තුන ඇතුලේ හැංගිලා තියෙන පොඩ්ඩක් වෙනස් වෙච්ච වේරියේෂන්ස් තමයි මේ කතා කරන්නේ. මිශ්‍ර සංඛ්‍යාවක් ඔබ විකාර කරන්නේ. ඔබ හදාගත්තාම ඉතින් භාගයකින් ಗುಣ කිරීම විතරයි. මොකක්ද ඒකේ? භාගයකින් ඇත්තටම ಗುಣ කිරීම විතරයි. එයි එහෙම කියන්නේ. ඉතින් බෙදීම ලකුණ තිබ්බම ඒක ಗುಣ කිරීමක් කරලා පිටිපස්සේ කාගේ උඩට මාරු කරන එක කරන්නේ. අවසානයේ හැදෙන එක මොකද්ද බැලුවොත් ගුණිතයක් නේද මේ මේවා මේ කන්නේ භාග ගුණ කිරීම විතරයි මේ පාඩමත් එච්චරයි බෙදීම ලකුණ දැක්කහම ඒක ගුණ කිරීමක් කරලා පිටිපස්සේ කාගේ උඩට මාරු කරන තරම් හිටපුවම හොඳටම ප්‍රමාණ මුළු පාඩමම ඉවරයි right ඉස්සරහින් කෙනෙක් හිමමයි මෙයාගේ උඩට මාරු කරන්න බරු මාරු කරද්දී 3 උඩට 4 යටට කැපෙනේම කව මොනවද කැපෙනේම තියෙනවා 6යි 3යි කැපුනේ 20 කතා කරා 6යි 4යි කැපුනේ දෙකේවා 2යි දෙකේවා 3යි right ඔච්චරයි කැපෙනේම තියෙන සුළු කරන් 3 වරක් 3 9යි 7 වරක් 2 14යි උත්තරේ 17යි 9යි කරේ ඇති හොඳට වෙන්න දාගන්න චරයි ඔබේ මනින් පැත්ත කතා කරමු ලියන මාතෘකාව 7 කියලා දාමු කොටස් 8යි තියෙනවා මේ 7 ඉවරයි පාඩම ඉවරයි ඔය තමයි මේ නෑ ඉතින් උගන්නන්න දෙන්න මම ගොම් පාඩ 9 කියලා දෙන්න කියපුවම දැන් ඔයාලා දන්නවනේ සිංහ කමන්නේ 7 ලියන්න මේක අනිත් පැත්ත මිශ්‍ර සංඛ්‍යාවක් භාගයකින් බෙදී මිශ්‍ර සංඛ්‍යාවක් භාගයකින් බෙදී මම ගන්න මේ උදාහරණය 2යි 5න් 2 බෙදීම 6න් 5 කලබල වෙන්න මෙපා කලබල වෙන්න මෙපා right ෂේප් එකේ සෙට් එක පළවෙනි පියවර
මිශ්‍ර සංඛ්‍යාව දැක්ක ගමන් භාගයක් කරන්න. 5 වරක් 2 10 2 12. 12යි 5. බෙදීම 6යි 5. කවන්නේ මේ 5යි ෂෝ 5ට ෂෝ කියලා ඒ බෙදීමක් නැති කවන්න බෑ. බෙදීමේ ලකුණ ගුණ කිරීමක් කරන්න. කරලා පිටිපස්සෙන් එක්කෙනා උඩට මාරු කරන්න. ඉස්සරහ එක්කෙනා එහෙම නෝනේ. එහෙම 12යි 5යි නෝ. 6 උඩට යනවා 5යි. හරියට බලන්න. උඩට කැපෙන්නේ අපි නෝ. දැන් නැහැ කරන්න දෙන්න. 12 වරක් 72. 5 වරක් 5 25. දරු 25 ලා කීයක් තියෙනවද 72 ඇතුලේ? මොන ඔයගෙන් දැන් වල තමයි වල සාමාන්‍යයෙන් හිර වෙන්නේ මේ බලන්නේ. මනෝමයෙන් බලන්න. 25 50. 50ට 25 75. 75 නේ. ඒ කියන්නේ ගොඩවල් දෙකයි. ගොඩවල් දෙකයි. ගොඩවල් දෙක 50යි 50 ඉඳන් කොච්චරක් තියෙනවද? 22ක් ගන්නවා 72. නෑ 22ක් විතරයි. 2යි 25යි 22. මම මේවට කාලය ගන්න නැත්නම් මේ සුළු කිරීමට අපි හොඳට ඉගෙන ගත්තා මිශ්‍ර සංඛ්‍යා කොහොමද විෂම භාග කරන්නේ විෂම භාග කොහොමද මිශ්‍ර සංඛ්‍යා කරන්නේ කියලා දවසක්. ඒ නිසා මම කාලේ නාස්ති කරන්නේ ඒක කියන්නේ. මේ වීඩියෝ බලන්න සෙටු නැති මගේ කට්ටිය ඉන්නවා වෙනත් කට්ටිය ඉන්නවා මගේ වගේ නොවන කවුරු හරි විශේෂයෙන් වීඩියෝ බලනවා අනිවාර්යෙන් මේක ආපහු බලන්න නැත්නම් කියලා රයිට් ඔච්චරයි යම් අවසාන කොටස මේක දාගන්න දැන් අන්තිම කොටස අටලෙක. ලීසි දැන් දන්නවා. දැන් මේ මිශ්‍ර සංඛ්‍යාවක් සීට් කරා පූර්ණ සංඛ්‍යා එකයි වර්ග දෙකක් විදිහට එහෙම චාටර් කරා පූර්ණ සංඛ්‍යාව මිශ්‍ර සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාව ඊට පස්සේ භාගයක් සෙට් කරා මිශ්‍ර සංඛ්‍යාව භාගයක් මිශ්‍ර දැන් මිශ්‍ර සංඛ්‍යාවක්ම සෙට් කරමු අවසාන එක 8 කියලා දාලා ලියාගන්න මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදී මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදී එකම එක උදාහරණයක් ගන්න හොඳට බලන්න එකම එකයි කරන්න වැඩක් මේ කරන්නේ 1.4 3 බෙදී 2.7 බලන්න සිද්ධිය සුළු කරමු ෂේප් එකේම 4 වරක් එක මේ ඉන්නේ මොනවද මිශ්‍ර සංඛ්‍යාවක් බෙදෙන්නේ මිශ්‍ර සංඛ්‍යාවක්. මේ අවස්ථාවල වගේමයි මිශ්‍ර සංඛ්‍යා දැක්ක ගමන් ඒවා විෂම භාග කරගන්න. ඉතින් දෙපැත්තම ඉන්නවා. ඉතින් දෙන්නම හදලා දෙන්න. කවද පළවෙනිට හදන්න කැමති කෙනෙක් හදන්න. ඉස්සරහින් ඉන්න කෙනා මොලේ හදන්න. 4යි 3යි 7යි. 4යි. බෙදීම 7 වරක් දෙක 14යි 15. 15යි 15. right. කපල දාමු. පිස්සු කෙලින්. ඉවරයි කපුත්. right. දැන් බෙදීමේ ලකුණක් ගුණ කිරීමක් කරනවා. ඉස්සරහින් කෙනා ඉන්නමයි. මෙයා ගුණ කිරීමක් වෙනවත් එක්ක පිටිපස්සේ කෙනා උඩට මාරු කරන්න. මනට මාරු කරන්න. 15 යට වෙනවා 7 උඩට. සුළු කරන්න ගුණ කිරීමක් තියෙන්නේ භාගයකින් ගුණ කිරීම උඩට කැපෙනේම තියෙනවා නම් කපන්න. කැපෙන්නේ නැත්නම් ඉතින් උඩ දෙන්න වෙනම යට දෙන්න වෙනම ගුණ කරන්න. එහෙනම් 7 වරක් 49යි. බෙදීම 4 වරක් 15ට. උච්චරම එක තව උච්චරක් ඉවරයි. ඊළඟට මේක දැන් හරියද ඉවරයි පාඩම ඉවරයි ඇත්තටම ඉවරයි සම්පූර්ණයෙන්ම ඉවරයි ආය කරන්න කිසිම දෙයක් නැහැ ඉවරටම ඉවරයි රයිට් මේක හොඳට අහගන්න දැන් මෙන්නයි සිද්ධිය
දැන් මේ ඉගෙනගත්ත වර්ගවලින් එක එක වර්ගයට බෙදලා වෙනමම අච්චු පොතේ 14 වෙනි පාඩමේ අභ්‍යාස 6ක් තියෙනවා. මගේ ගණන් නෙමෙයි මම කියන්නේ වෙනම අච්චු පොතේ අභ්‍යාස ගණන් තියෙනවා 6ක්. මිශ්‍ර අභ්‍යාසත් එක්ක ඔක්කොම අභ්‍යාස 7ක් තියෙනවා. පරස්පර වෙනීමේ ඔක්කොම කතන්දර දීලා තියෙනවා. පොඩි සිද්ධි තියෙනවා. ඔක්කොම චූටි දේවල් තියෙනවා. අභ්‍යාස 7ම කළ යුතුමයි මේ සතිය ඇතුළත ඊළඟ ක්ලාස් එකට කලින් කළ යුතුමයි. හරිනේ. දැන් ආසාවට එක්ක දැන් සිද්ධිය ක්ලික් කරනවා. කිටි ක්‍රමයක් ගන්න හින්දා කොහොමද උත්තරේ ගන්න කියලා සෙට් හිටලා. පුළුවන් නම් අදම හදන්න මාරු බලන මාරු සුපිරියයි හදන්න. හරිනේ. දැන් මෙහෙමයි කතාව උඩට කරලා මේ පොඩි කාලෙදී කියන අපිට පැයකට අඩු කාලෙදී සිද්ධි ඉවරයි පාඩම් තියරි ඉවරයි පැයක් වගේ වලට හදලා එහෙනම් දැම්මම කරනවා නම් එදාම හොඳයි. ඔය අභ්‍යාස හතම ඉවර කරගෙන තමයි ඉන්න විනාඩි 10ට 15ට. මොකද දැන් සීන් එක හොඳටම සෙට්. එහෙනම් මතක තියාගන්න මේ පාඩම භාග බෙදීම. එහෙනම් බෙදන්න තිබ්බොත් භාග දෙකක්. බෙදීමේ ලකුණ ගුණ කිරීමක් කරන්න පිටිපස්සේ කාගේ උඩයට මාරු කරන්න. ඔච්චරයි පාඩම ඔච්චරයි. තව කැලි සෙට් වෙලා තියෙන්න පුළුවන් මොනවද? ඕකේ පූර්ණ සංඛ්‍යාව ඉන්න පුළුවන්. මිශ්‍ර සංඛ්‍යාව ඉන්න. පූර්ණ සංඛ්‍යාව පිට යටට එක දාගන්න උඩට මාරු කරන්න. මිශ්‍ර සංඛ්‍යාව පිට විෂම භාගයක් කරන්න. විෂම භාගයක් කරාට පස්සේ අපෝ භාගයක් තමයි ඉන්නේ. ආ ලස්සනයි භාගයක් තමයි ඉන්නේ උඩට මාරු කරන්න. ඉවරයි කතාව. ඔච්චරයි. හරිනේ. ඔයාලගේ අටේ පළවෙනි පොත ඉවරයි. පාඩම් 14 ඉවරයි. ඊළඟ දවසේ අලුත් මාසේ ජූනි මුල් සතිය අපි පටන් ගමු. 8 වෙනි දෙවෙනි කොටස. දෙවෙනි කොටසට කියන්නේ 15 වෙනි පාඩමට 15 වෙනි පාඩමට මේ කොටස් ටික හොඳට හදන්න. අනිවාර්යයෙන් හදන එක මොනවාම හරි ගැටලුවක් තියෙන ගමන්. ඔයාලා හදලා උත්තරේ හරිද කියලා ෂුවර් නැති ගානක් තියෙනවා WhatsApp කරලා හදාගන්න බැරි කරන් තියෙනවා WhatsApp කරලා අනිවාර්යෙන් අහන්න ගොඩ දාන්න මාර ලේසි ගුණ කිරීම වගේ තමයි හැමෝටම පුළුවන් වෙනවා. ආයි මැජික් නෑ. හැමෝටම පුළුවන් ඒ නිසා. right. උතරින් අර කරනවා නම් මේක ප්‍රවේශ වෙකින්න ඊළඟ දවසේ හම්බ